සුවපත් වේවා සුව බෝ වේවා ආයුවදේවා ඔබට රටට මුළු ලෝකෙටම. මාර්තු මාසේ 4 වෙනිදා උදා වුණා 2022 අවුරුද්දේ අලුත් දවසක් සිකුරාදා දවස සතියේ කෙලවර කියලා හිතෙන්නත් පුළුවන්. හැබැයි ඕනනම් පටන් ගන්නවා නම් මේක ආරම්භක දවස කියලා හිතන්නත් පුළුවන්. අද දවසේ කරන කියන දෑ සිතන මතන දෑ සහ ගන්න තීරණ ආදිය අනාගතයේ ඉරණම තීරණය කරાવી. අනාගතයේ ඉරණම තීරණය කරන්නේ වර්තමානයේ එහෙම නැත්නම් මේ මොහොතේ එහෙම නැත්නම් අතීතයේ. අතීතයේ විසින් තමයි අනාගතය ඉරණම තීරණය කරන්නේ. අතීතයේ හරිද වැරදිද කියන එක අනාගතයේ විනිශ්චය කරાવી. අද දවසේදී ගන්න තීරණ කරන කියන දෑ හරිද වැරදිද කියලා අනාගතයේදී තීරණය වෙයි. බලමු ප්‍රධාන සිරස්වල මොනවද අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන. රටේම කතා වෙන මාතෘකාව තමයි අද ප්‍රධාන සිරස්වලේ බවට පත් වෙන්නේ සිංහල මාධ්‍යයෙන් පළවෙනි ජාතික පුවත්පත් 6ෙම. දිනවින වාර්තා කරනවා අමාත්‍ය දුරවල සංශෝධනයක් විමල් සහ ගම්මන්පිල කැබිනට්ටුවෙන් ඉවතට බලශක්ති ගාමිණී ලොකුගේ කර්මාන්ත SB විදුලි බල පවිත්‍රා. ලංකාදීපේ වාර්තා කරනවා විමල් උදයගේ ඇමති පට්ටම් ගැලවෙයි ඇමති මණ්ඩලයේ වෙනසක් බලශක්ති ලොකුගේ විදුලි බල පවිත්‍රා ප්‍රවාහන දිලුම්. අජන්ත කුමාර අගලකඩ වාර්තා කරනවා කර්මාන්ත SB කියලත්. ඊළඟට දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්වලය වාර්තා කරනවා උපාලිද සේරම් සහ අනුර බාලසූරිය විමල් ගම්මන්පිල ඩොට්ට ජනපති ඊයේ ගත් දැඩි තීන්දුව. කැබිනට් පෙරලියක් අද ඒ ලිපිය සහිතවම වාර්තා කරනවා දිවයින පුවත්පත. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරන්නේ තිස්ස රවින්ද්‍ර පෙරේරා උදේජී වේකනායක චාමරපල්ල ගෙදර සහ F අස්ලම්. ඇමති දුරවලින් උදය විමල් නිරපයි ලොකුගේ බලශක්ති විදුලිය පවිත්‍රාට කර්මාන්ත SBට දිලුම්ට ප්‍රවාහනය. වාර්තා කරන්නේ අද අරුණ පුවත්පත. අරුණ පුවත්පත තවදුරටත් වාර්තා කර සිටිනවා ආණ්ඩුව විවේචනය කරමින් කටයුතු කරන කැබිනට් ඇමතිවරුන් දෙදෙනා වහාම ආණ්ඩුවෙන් ඉවත් කරන්නයි ඊයේ පෙරවරුවේ ජනාධිපතිවරයා හමු වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැති ඇමතිවරුන් කළ දැඩි ඉල්ලීමෙන් පසුව මේ හදිසි කැබිනට් සංශෝධනය සිදු කරන. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් විසින් මුළු රටම හරිමගට ප්‍රකාශනයේ එළිදැක්වීමට කෝට්ටේ පෙරේදා පැවැත් උත්සවයේදී කැබිනට් ඇමතිවරුන් ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීමට මේ සාකච්ඡාව පැවැත්විණි. කැබිනට් ඇමතිවරුන් වන විමල් වීරවංශ උදේ ගම්මන්පිල ඇතුළු කැරලිකාර කණ්ඩායම වහාම ආණ්ඩුවෙන් ඉවත් කරන්නයි මෙම සාකච්ඡාවට එක් වූ බහුතරයක් ඉල්ලා සිටි බවට සාකච්ඡාවට එක් වූ ඇමතිවරයෙකු අරුණට සනාථ කළේය. කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකු ඉවත් කිරීමට මේ සුදුසු අවස්ථාව නොවන බව ඇතැම් මැති ඇමතිවරුන් මෙහිදී පෙන්වා දී තිබුණා. ඒ අනුව මේ මැති ඇමතිවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ගත යුතු අවසන් තීන්දුව ගැනීම ජනාධිපතිවරයාට බාර කර ඇත. කැබිනට් රැස්වීමවලදී දිගින් දිගටම ප්‍රශ්න සාකච්ඡා කළ බවත් කැබිනට් මණ්ඩලයේදී එකඟතාවකට පැමිණ එළියට ගොස් අසත්‍ය කතා පැතිරවීමට මේ අමාත්‍යවරුන් දෙදෙනා කටයුතු කර ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා. තෙල් හිඟයක් ඇති නොවන පරිදි khනිජ තෙල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි සෑම අවස්ථාවකම ඉන්ධන සඳහා ගෙවීමට ඩොලර් ලබා දුන් බවත් තෙල් පිරිපහදුව වසා දැමීමේ සිට තෙල් හිඟයක් ඇතිවන තුරු කඩාකප්පල්කාරී ක්‍රියාපිළිවෙතක් ගම්මන්පිල අමාත්‍යවරයා ක්‍රියාත්මක කළ බවත් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා. ගම්මන්පිල අමාත්‍යවරයා ඉල්ලා සිටි ඩොලර් මිලියන 36ක් ඉක්ුත් දෙවනදා ලබා දුන් බවත් මීට පෙර ඩොලර් මිලියන 60ක් ලබා දුන් බවත් තෙල් හිඟයක් ඇති නොවන පරිදි ඩොලර් ලබා දුන්නද කඩාකප්පල්කාරී ලෙස වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට මුදල් ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. තෙල් හිඟ ඇතිවීමට මුළු එම කඩාකප්පල්කාරී ක්‍රියාව රටට හෙළි කරමු යයි මන්ත්‍රීවරුන් එහිදී යෝජනා කර ඇත. මෙයාල මෛත්‍රීපාල සිරිසේන එක්ක දේශපාලන ගේම් එකක් ගහන්නේ වහාම මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා ගහන දේශපාලන ගේම් එකක් ගහන්න කියන්නේයි සාකච්ඡාවට එක් වූ මැති ඇමතිවරුන් දන්වා සිටියේ කියලා අරුණ පුවත්පත වාර්තා කරන්නේ බන්දුල ගුණවර්ධන ජොන්ස්ටන් ප්‍රනාන්දු සරත් වීරසේකර ගාමිණී ලොකුගේ පවිත්‍රා වන්නිආරච්චි නාමල් රාජපක්ෂ ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් 13 දෙනෙකු එක්ව සිටියා මේ සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන කංචන විජේසේකර ශයන් සේමසිංහ සනත් නිශාන්ත ශශීන්ද්‍ර රාජපක්ෂ ජානක වක්කුඹුර මధుර විතානගේ ජයන්ත කැටකොඩ සුමිත් උඩුකුඹුර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සාකච්ඡාවට සහභාගී වුණා කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. අද පුවත්පත වාර්තා කරනවා මහින්ද සුළඟගෙන බිමල් උදේ බැසිල් කුණාටුවට හසු වෙති දෙදෙනාම ඇමති තනතුරු වලින් එළියට විමල් සහ උදේ සිටින කැබිනට් මණ්ඩලයක වාඩි වීමට සූදානම් නැති බව ඇමති බැසිල් දන්වල ඇමති දුරවල වෙනසක් ඒක වාර්තා කරනවා අද පුවත්පත. ඊළඟට මව්බිම් පුවත්පතට ප්‍රධාන සිරස්වලේ වාර්තා කරන්නේ JT ද සිල්වා විනිතාම් ගමගේ නිර්මාණී ගුණරත්න සහ කොමුදු උපුල් ශාන්ත විමල්ට උදයට ඇමතිකම් අහිමි වෙයි. ස්තුති ජනාධිපතිතුමා නිකුත් කරපු නිවේදනය සහිතව ස්තුතියි කියන පණිවිඩය පමණක්
ඔහු විමල් වීරවංශ අමාත්‍යවරයා හිටපු අමාත්‍යවරයා තමන්ගේ Facebook ගින් මේ සටහන් කළා කියලා සඳහන් කරනවා. අද මේ ඔබ දකින්නේ වෙනත් පුවතක්. අපි ප්‍රධාන සිරස්වලට යන්නේ විමල්ට උදේට ඇමතිකම් අහිමි වෙයි කියන පුවත. ප්‍රධාන සිරස්වලේ මව්බිම් පුවත්පතේ ජනාධිපතිතුමා නැවත ජනතාවගේ ඔඩොක්කුවට මාව දැම්ම කියලා මව්බිම් පුවත්පත මේ වාර්තා කරන්නේ ප්‍රධාන සිරස්වලෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහත්මයා කරන ප්‍රකාශය. ඊළඟට අද පුවත්පත කියනවා මුළු රටම හරිමගට ගිය විදුරට හා දුලවත්තට එරෙහිව පොහොට්ටු මන්ත්‍රීවරු අවි අමෝරති ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න කියලා ඉල්ලීමක් කරනවා. විනීතා කේ ගමගේ වාර්තා කරනවා බෙදී වෙන්වනවාද එක්ව විසඳුම් හොයනවාද යන්න තීරණය කළ යුතුයි. ඒ මන්ත්‍රීවරුන් දෙන්න කරන ප්‍රකාශය වාර්තා කරනවා මන්ත්‍රීවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා. ඒ අනුව අද මව්බිම් පුවත්පත සඳහන් කරන විදියට විනය පරීක්ෂණයක් කිරීම හෝ නොකිරීම පක්ෂයේ ඉහළ අයගේ කටයුත්තක් ඔවුන්ගේ අභිමතය පරිදි විනය පරීක්ෂණයක් කරන්නේ නම් ඊට මුහුණ දෙන බවත් ජාතික කුරුමෙන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහත්තයා කියනවා. එම සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වන නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක කටයුත්තකට සහභාගී වීම වරදක් බව තමන් නොදන්නා බව. ඊළඟට අමාත්‍ය වාසුදේව නානායක්කාර මහත්තයා කරන ප්‍රකාශයක් විමල් උදේ තනතුරු වලින් ඉවත් කිරීම වැරදි අසාධාරණ තීරණයක් කියලා කුමුදුපුල් ශාන්ත වාර්තා කරනවා. ඊළඟට වාසු අද අස්වෙයි කියලා අද පුවත්පත වාර්තා කරන වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාත් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වනු ඇතැයි වාර්තා කරනවා. අද පුවත්පත නිමල් ඉවත් වෙන්න බෑ කියයි කියලත් කියනවා. නිමල් සිරිපාල් ද සිල්වා අමාත්‍යවරයා ඉවත් වෙන එකක් නෑ කියන කාරණාවත් සඳහන් කරනවා. ඊළඟට අන්න කලින් දැකපු සිරස්සලයට යනවා. ඒ අනුව විමල්ට උදේට කිරිපොවල ගැට ගහගෙන ඉන්න අපට උවමනාවක් නෑ කියන සිරස්සලෙන් අද මව්බිම් පුවත්පතට මේ ප්‍රකාශය නිකුත් කරන්නේ රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා. ඒ අනුව ආණ්ඩුව ඇතුළේ ඉඳලා ආණ්ඩුව විවේචනය කිරීමේ හැකියාවක් නෑ. ඒක සදාචාරාත්මක නෑ. එහෙමනම් විවේචන තියෙනවා නම් එළියට ගිහිල්ලා විවේචන කරන්න පුළුවන්. විමල්ට උදේට කිරිපොවල ගැට ගහගෙන ඉන්න අපට උවමනාවක් නෑ කියලා කුමුදුපුල් ශාන්ත වාර්තා කරන්නේ රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා කරන ප්‍රකාශය. ඔය තමයි ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්තල. සිංහල මාධ්‍යයෙන් පළවෙන ජාතික පුවත්පත් 6 අද දවසේ ප්‍රධාන සිරස්තලය ගන්නේ ප්‍රධාන පුවතට. අද සිකුරාදා දවස සෞඛ්‍ය වර්ජනය දින 10කට නවතී. දින 10ක් ජනතාව ගැන හිතනවා. ජනතාව ගැන හිතා සෞඛ්‍ය වර්ජනය දින 10කට නවතී. වරුණි පෙරමුණ ශ්‍රියානි විජේසිංහ වාර්තා කරනවා. සෞඛ්‍ය වෘත්තීයවේදීන් රෝහල් තුල ක්‍රියාත්මක කළ වර්ජනය අද පෙරවරු 8 සිට දින 10කට తాවකාලිකවත් හිටවූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා. ඒ කියන්නේ తాවකාලිකව ජනතාව ගැන හිතා සෞඛ්‍ය වර්ජනය දින 10කට නවතී. පිටිහා මාගරෙන් මිල යලිත් නගී සාලිය කුමාර ගුණසේකර වාර්තා කරනවා. තිරිඟු පිටි සහ මාගරෙන් මිල ගණන් යලි ඉහළ දමා ඇතැයි බේකර් හිමියෝ සඳහන් කරනවා. ඒ වගේම මේ අතර දිවයින පුවත්පතත් අද වාර්තා කරලා තිබුණා. අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය කිරීමේදී සම්පූර්ණ තහනම් කිරීමක් නෙවෙයි. හැබැයි කිසියම් සලාක ක්‍රමයක් එහෙම නැත්නම් බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට සලාක ක්‍රමයකට වඩා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට මහ බැංකුව තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍යාංශයේ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන බව වාර්තා කරනවා. බැංකු පොලියත් උඩ යන හැඩ වාර්තා කරන්නේ අද නයනතරංග ගමගේ. එනු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද ප්‍රකාශයටපත් කිරීමට නියමිත 2022 අවුරුද්දේ දෙවන මුදල් ප්‍රතිපත්ති විවරණය ඔස්සේ බැංකු පොලි අනුපාත තවදුරටත් ඉහළ නැංවීමට පියවර ගෙන ඇතැයි මූල්‍ය විශ්ලේෂකයෝ අපේක්ෂා කරති කියලායි කියන්නේ. ඒ අනුව පෙරේදා පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී දින 91 දින 182 සහ දින 364 කියන බිල්පත් පොලි අනුපාතිකයන්හි දැවැන්තේ ඉහළ යාමක් වාර්තා වීම මීට ආසන්නතම හේතුව. මෙතර 2022 පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය පසුගිය ජනවාරි 20 මහ බැංකුව විසින් නිවේදනය කළා. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මහ බැංකුවේ නිත්‍ය තැන්පතු අනුපාතිකය SDFR එක සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. ඒ කියන්නේ SLFR එක පදනම් අංක 50 බැගින් පිළිවෙලින් 5.5% සහ 6.5% දක්වා ඉහළ නැංවීමට තීරණය කළා. ඊට සමාන්තරව රටේ සියලුම වාණිජ්‍ය බැංකු විසින්ද සිය තැන්පතු සහ ණයපොලි අනුපාත ඉහළ නැංවීමට පියවර ගත්තා කියලා මතක් කරලා දෙනවා අරුණ පුවත්පත. ඒ වගේම පැරසිටිමෝල් වලටත් ගැසට්ටුවක් බැඳුල ඇමතුමා නෙවෙයි මේක කෙහෙලි ඇමතුමාගේ ඉන්නේ. වරුණ පෙරමුණයි වාර්තා කරන්නේ පැරසිටමෝල් පෙති සහ කරල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙන බව අද වාර්තා කරන්නේ අරුණ පුවත්පත. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්කල මහත්මයා මේක නිකුත් කරලා තියෙන්නේ නියෝගයක් මත ඔහුගේ නියෝගයක් මත පෙබරවාරි 28 වනදා මේ ගැසට් පත්‍රය නිකුත් කරලා තිනවා. අදාළ ගැසට් පත්‍රය අනුව මිලිග්‍රෑම් 500 පැරසිටමෝල් පෙත්තක් හෝ කරලක උපරිම සිල්ලර මිල රුපියල් 2.30යි 2.30යි. ඒ වගේම වෙළඳ නාමය මොකක් වුණත්
මිලිග්‍රෑම් 500 පැරසිටමෝල් පෙත්තක් හෝ කරල්වල ඖෂධීය නාමය මොකක් වුණත් වෙළඳ නාමය මොකක් වුණත් ඖෂධීය නාමයෙන් සියලුම ඒ ඖෂධ නාමය අඩංගු සියලුම ඖෂධයට එහෙම නැත්නම් පැරසිටමෝල් වලට මේ මිල අදාළයි 2.30කට තමයි පැරසිටමෝල් විකුණන්න තියෙන්නේ. මොකද පහුගිය දවස්වල බොහෝ දෙනෙක්ට උණ සෙම් ප්‍රතික්ෂා වගේ තත්ත්වයන් හැදිච්ච නිසා මේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරීමත් එක්කම බොහෝ දෙනෙක් පැරසිටමෝල් පෙති භාවිත කරන්න පටන් ගත්තා. ඒකත් එක්ක ඉල්ලුම වැඩි වුණා. ඉල්ලුම වැඩිවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මිල ඉහළ යන්නේ. ඒ මිල පාලනය කිරීම සඳහායි ගැසට් එකේ එන්නේ 2.30යි පැරසිටමෝල් පෙත්තක් විකුණන්න පුළුවන් මිල. ඊළඟට සිමෙන්ති. සිමෙන්ති කතාවට යනවා. අද ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් දිවයිනට වාර්තා කරනවා දේශීය සිමෙන්ති මිල රුපියල් 125කින් ඉහළට දැන් කොට්ටයක් 1500යි කියලා. අද දිවයින පුවත්පත වාර්තා කරන්නේ මේ පුවත. ඒ අනුව දේශීයව නිෂ්පාදනය කරන ප්‍රමුඛ පෙළේ සිමෙන්ති කොට්ටයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට 125කින් ඉහළ දාලා තියෙනවා. මෙතෙක් 1375යි තිබුණේ 1500 දක්වා ඉහළ යනවා. හැබැයි එළිය නම් මීට වඩා වැඩි මිලකට විකිරෙන බව ඔබට ආය අමතුවෙන් කියන්න ඕනේ. අර මේ අතරේම අපි මතක් කරනවා දිවයින පුවත්පත වාර්තා කළා ඇපල් දොඩම් මිදි වගේ දේවල් පළතුරු වර්ග චීස් බටර් මාගරින් චොක්ලට් රස කැවිලි වොෂින් මැෂින් රූපවාහිනි යන්ත්‍ර ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වගේ අත්‍යවශ්‍ය නොවන සහ අදිසි නොවන භාණ්ඩ බලපත්‍ර ක්‍රමයකට ආනයනය කිරීම සඳහා ඉඩකඩ ලබා දෙනවා කියලා. ඒ කියන්නේ තහනම් කරනව නෙවෙයි බලපත්‍ර ක්‍රමයකට අදාළව ලබා දෙනවා කියලා. ඊළඟට අද පුවත්පත වාර්තා කරනවා සාමාන්‍යයෙන් දැන් මේ වියදම වැඩිවීමත් එක්ක කොච්චරක් දවසකට මාසයකට සතියකට වියදම් වෙනවද? පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුර ගන්න මාසයකට 5908ක් ඕනේ ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියනවා. එක පුද්ගලයෙක්ට සතියට ඕනේ මුදල සමාන මාසයකට ඕනේ මුදල 5908ක් ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. චානක චන්ද්‍රසේකරය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට රුපියල් 5908ක මුදලක් ප්‍රමාණවත් බව ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙනවා. 2022 ජනවාරි මාසයේ සඳහා දිස්ත්‍රික්ක අනුව නිල දරිද්‍රතා සීමා ප්‍රකාශයට පත් කරමින් ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරනවා. 2021 ජනවාරි මාසයේදී ඒ අගය 5770යි. ජනවාරි මාසයේදී 5770යි. මේ මාසයේදී සමාන 2021 අවුරුද්දේ ජනවාරි මාසයේදී 5770යි. 2022 ජනවාරි මාසයේදී මේ සංඛ්‍යා ලේඛන අනුව 5908ක් එක් පුද්ගලයෙක්ට ඕනේ මාසයක් අවම වශයෙන් ජීවත් වෙන්න. දැන් අර බන්දුල ගුණවර්ධන මැතිවර කාලයකට කලින් කියපු කතාවක් හාස්‍යයට ගත්තේ මේ වගේ දත්ත පදනම් කරගෙන කරපු කතාවක් නිසා. ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියන්නේ පුද්ගලයෙක්ට අවම වශයෙන් ජීවත් වෙන්න මාසයකට රුපියල් 5908ක් ඕනේ කියලා. මේ අවම වශයෙන් තියෙනවා නම් ඊට වඩා වැඩිපුර මුදලක් වැය කරන්න පුළුවන්. එතකොට පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා නම් 5908 වැඩි කරලා බලන්න 4කින්. ඊළඟට අදත් පැය 7:00ක් විදුලිය කැපේ කියන පුවත වාර්තා කරනවා අද පුවත්පත වාර්තා කරනවා අදත් පැය 7:00ක් විදුලිය කැපේ. ඊළඟට ඉන්ධන සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. ඉන්ධන නැතුව වාහන නැවතී පාරේ මහජන විරෝධය ගලමින් යයි දෝරේ. හරිශ්චන්ද්‍ර කහවල වාර්තා කරනවා අද මව්බිම් පුවත්පතට ඉන්ධන නැතුව වාහන නැවතී පාරේ මහජන විරෝධය ගලමින් යයි දෝරේ. ඉන්ධන පොලිමට රියදුරෝ රැය 5 වනතුරු ගිය ගායති රාත්‍රී ආහාර පිසීමත් පාරයිනේ. මේ විදියට රට පුරා ඊයේත් ඉන්ධන හිඟයන් නිසා ගැටලුකාරී තත්ත්වයන් ඇතිව තිබුණා. ඒක ඡායාරූපයක්වත් වාර්තා කරනවා වාද්දුවේ ඉන්ධන පොලිමට කිරිබත් දන්සලක් මෙවනම් කින්ඩීට කරන වැඩ වෙන්නත් පුළුවන් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. පොතුපිටියේ සුමිත් රණවකයි වාර්තා කරන්නේ. කොහොම වුණත් ඉන්ධන බෙදා හැරීම සාමාන්‍යතර පත්වන වග වාර්තා කරනවා බලශක්ති අමාත්‍යාංශය උපුට දක්වමින් අද දිනමින පුවත්පත තෙල් රැස් කරගන්න අවශ්‍ය නැහැ. වැඩිපුර තෙල් රැස් කරගන්න අවශ්‍ය නැහැ. ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය තත්ත්වයට පත් තිබෙන බව වාර්තා කරන්නේ අද දිනමින පුවත්පත. ඊයේත් මේ පුවත වාර්තා කළ අපි ලංකාදීප පුවත්පතෙන් අද ක්‍රිසන්ති විතාරණයි වාර්තා කරන්නේ දිනමින පුවත්පතට. රටපුරා සියලු ඉන්ධන පිරවුම්හල් වෙත අද සිට සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදා හැරෙන බැවින් අනවශ්‍ය ලෙස ඉන්ධනයක් රැස් කිරීමෙන් වළකින ලෙස බලශක්ති අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පෙරේදා මුදල් ගෙවා නිදහස් කර ගැනීමෙන් පසු බරාය වෙත පැමිණි ඉන්ධන නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 37300ක් ඊයේ පස්වරුවේ සිට
අද උදෑසන දක්වා අඛණ්ඩව ගොඩබෑම කළ බව බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක ලේකම් චාමින්ද හිටියාරච්චි මහත්මයා දිනමිනට කියනවා. අද දිනේ ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 28300ක් සහ ගුවන් යානා ඉන්ධන ඒ කියන්නේ ජෙට් ෆියල් කියලා කියන්නේ ඒවා මෙට්‍රික් ටොන් 9000ක් සහිත ඉන්ධන නෞකාවක් පැමිණීමට නියමිත බව ඔහු තවදුරටත් සඳහන් කරනවා. ඇනෝම් කර ඇති ඉන්ධන තුක නියමිත පරිදි ලැබීමෙන් පවතින අතර එම ඉන්ධන නෞකා නිදහස් කර ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ආණ්ඩුව විසින් දිගටම දීමට කටයුතු කරන නිසා ජනතාව අනවශ්‍ය විදියට කලබල වෙන්න එපා. මේ අතර දැවිතිල් තොගරකත් නැවුත් දෙකක් ලබන 6 සහ 7 දෙදින තුල මෙරටට පැමිණීමට නියමිතයි. මේ දැවිතෙල් වලින් විදුලි බලාගාරවලට ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඊයේත් සමහරලාට පිරිස පෝලිං වල ගුටි බැට සමහරලාවට කිරිබත් එහෙම දුන්නා කියලාත් කිව්වා. බත්තු යාගෙන කෑවා කියලා කිව්වා. ඒ වුණාට අමාත්‍යාංශය කියනවා අද ඉඳලා මේ තත්ත්වය යථාර්ථයටපත් වෙයි. නැව් එනවා. දෙවෙනි පොත්පත වාර්තා කරනවා බැසිල් ඇමරිකානු තානාපතිනිය හමුවේ. ඇමරිකාවේ අලුත් තානාපතිනිය ශ්‍රී ලංකාවට පැමිණියා. ඇයව මුණගැහුණු පුවතයි වාර්තා කර සිටින්නේ අද ශාම්නුවන් ගණේවත්ත. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ සිය අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවට පත් වූ නව ඇමරිකානු තානාපතිනි ජූලි චන් මහත්මිය හමු වුණා කියලා සඳහන් කරනවා. ඊළඟට ශාම්නුවන් ගණේවත්ත තවදුරටත් දෙවෙනි පොත්පතට වාර්තා කරනවා ණය ගෙවන්න විදේශ සංචිත මදි මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කළ යුතුයි ශ්‍රී ලංකාව පිළිබඳ IMF වාර්තාවෙන් කියයි. විදේශ මුදල් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව උත්සාහයක් දරමින් තිබුණත් දිගටම පියවීමට තිබෙන විදේශ ණය වගකීම හමුවේ ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ප්‍රමාණවත් නොවන තත්ත්වයකට පත්ව ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා ඇත කියලා වාර්තා කර සිටිනවා. යනෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ ආටිකල් 4 සමාලෝචන වාර්තාවක් නිකුත් කර ඇති අතර එහි මේ බව සඳහන් වෙනවා. ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කළ යුතු බවද ශ්‍රී ලංකා රාජ්‍ය ණය තිරසර භාවයේ ඉහළ අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවතනවා. 2019 දළදේශීය නිෂ්පාදිතයෙන් 94% වූ රාජ්‍ය ණය ප්‍රමාණය 2021 අවුරුද්ද වන විට 119ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි පුරෝකථනය කරලා තියෙනවා. මේක ෆෝකාස්ට් එකක් පුරෝකථනයක් ඔවුන් කියනවා. ඊළඟට අද අරුණ පුවත්පතත් මේ පිළිබඳව වාර්තා කරන්නේ අරුණ පුවත්පත වාර්තා කරන විදිහට නම් ඒ පුවත නයනතරංග ගමගේ වාර්තා කරන්නේ ලංකාවේ ණය බර වැඩි සල්ලි අච්චු ගහන්න එපා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි කියලා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය බර තවදුරටත් දරාගත නොහැකි බැවින් මුදල් මුද්‍රණය කිරීම වහම නැවැත්විය යුතු බවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල අවධාරණය කර සිටිනවා. එසේම රටේ පවතින මුදල් අස්ථාවරත්වය වළක්වා ගැනීම සඳහා කඩිනමින් පොලි අනුපාත සහ බදු ඉහළ දැමිය යුතු බවටත් මූල්‍ය අරමුදල නිර්දේශ කර තිබෙනවා කියලා අද අරුණ පුවත්පත ඒ පුවත පිළිබඳව සඳහන් කරනවා. ඊළඟට IMF වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ කතාබහක් ඇති වෙන්න ඕන රජයේ ස්ථාවරේ රටට කියන්න කියලා චමින්ද සිල්ව මේ වාර්තා කරන්නේ හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහත්මයා කරන ප්‍රකාශය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර තිබෙන පසුබිමක රජය ගන්නා ඉදිරි පියවර කුමක්දයි වහාම හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊයේ කිව්වා කියලා චමින්ද සිල්ව වාර්තා කරනවා. ඒ අතරේ දැන් මෙහෙම අර්බුද මීට කලිනුත් ඇවිල්ලා තියෙනවා. මෙච්චරම දරුණු නොවුනත් අඳුරෙන් එළියට යන්න මගක් හොයාගන්න එක තමයි කරන්න ඕනි කියලා මහාචාර්ය චරිත හේරත් අද කිවිදා දැක්මේ ලංකාදීපයට සටහන් කරනවා. ඒ අනුව දැන් ගැටලු මොනවද කියන එක පැහැදිලි. අපේ රටේ ආර්ථිකය යම් ආකාරයකට අලුත් අර්බුදයකට මුහුණ දුන්නේ 2015 ආරම්භයේ පටන් බව මගේ තේරුම් ගැනීම. රටේ ආර්ථික වර්ධන වේගය පහතට වැටෙන්නට පටන් ගන්න එතෙන් පටන්. මා උත්සාහ ගන්නේ ප්‍රශ්නය අතීතයට ගිහිල්ලා වගකීම කාට හරි බාර දී චෝදනා කරමින් සිටින්නට නොවේ. හැබැයි අප කළ යුත්තේ කුමක්ද? අපේ රටේ ආර්ථිකයේ බරපතලම ගැටලුවක් පැමිණි පළමු අවස්ථාව මේක නෙවෙයි. වයස අවුරුදු 30ක යුද්ධය, සුනාමිය වැනි බරපතල අවස්ථා පාලනය කර ගැනීමටත් ඒවා මතින් සාර්ථකව නැගී සිටීමටත් රටක් ලෙසින් අපට හැකිව තිබෙනවා. ඒ නිසා මේ ආර්ථික අර්බුදෙන් ගොඩේීමේ හැකියාව සහ බලාපොරොත්තුව අවුල් කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැහැ. එහෙත් මෙවැනි අර්බුද වලින් ගොඩ යාමේ හැකියාව තිබෙන්නේ ආර්ථික ක්ෂේත්‍රය පිළිබඳව රටේ තිබෙන විශේෂඥයන්ගේ මැදිහත් වීමෙන් ගොඩනගන ශක්තිමත් සැලැස්මක් මගින්. දෙවනුව මේ ගැටලුව සම්බන්ධ විසඳුම් සෙවීමේ ප්‍රජාතන්ත්‍රයේ ඉඩ වඩා ධනාත්මකව පාවිච්චි කළ යුතුයි. මේ ගැටලුවට විසඳුම් තිබෙන්නේ තාක්ෂණික සහ විශේෂඥ දැනුම යන දෙපැත්ත නිර්මාණය කරන පිළිතුරක් මත මිසක් හුදු තීරණ ගැනීම මත නෙවෙයි. ඒ කියන්නේ කන්සල්ටේටිව් ඉන්ටර්වෙන්ෂන් එකක් ඕනේ කියලායි කියන්නේ. තුන්වනුව මේ ආර්ථික ගැටලුව විසඳා ගැනීමට අවශ්‍ය තවත් එක් පූර්ණ කොන්දේසියක් ලෙසින් ශක්තිමත් සාකච්ඡා අවකාශයක් කැබිනට් මණ්ඩලය තුළ පාර්ලිමේන්තුව තුළ සහ රට තුළ ඇති කිරීම ඉතාමත්ම අවශ්‍යයි. ඉන් අදහස් වන්නේ කිසිදු තීරණයක් නොගෙන හැමෝගෙම අදහස් වලට අහුම්කම් දෙමින් සිටිය යුතුයි කියන එකත් නෙවෙයි. හතරවෙනුව මේ ආර්ථික ගැටලුව සමහන් කර ගැනීමේ ක්‍රියාදාමයට විශේෂඥ පිළිතුරක් නිර්මාණය කිරීමේදී වැදගත් යුතුයි සැලකෙන කරුණු අතර ප්‍රමුඛතා හඳුනා ගන්න ඕනේ. Practical Strategic Plan for Recovery.
ප්‍රමුඛතා හඳුනාගෙන ඒවට විසඳුම් හොයන්න ඕන කියලා යෝජනා කර සිටින්නේ. මහාචාර්ය චරිත හේරත්ගේ ලිපිය සමහර විට ඒක සාමාන්‍ය ජනතාවට නොතේරෙන කතාවක් වෙන්න පුළුවන්. හැබැයි මේ කතාව ප්‍රතිපත්ති සම්පාදකයන් කල්පනා කරලා බලන්න ඕනේ කතාවක් කියලා තමයි යෝජනා කර සිටින්නේ කිවිදා දැක්මින්. ඊළඟට දිවයින පුවත්පත වාර්තා කරනවා යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව ජිනීවා යෝජනා වැඩි ඡන්ද 29කින් ජයගනී කියලා කීර්ති වර්ණකුල සූරිය තමයි වාර්තා කර සිටින්නේ. යුක්‍රේනය රුසියාව විසින් ආක්‍රමණය කිරීම වැරදි කියලා එක්සත් ජාතීන්ගේ සාකච්ඡාවක් පැවැත්වෙනවා. එහිදී යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව ජිනීවා යෝජනා වැඩි ඡන්ද 29කින් ජයගනී කියලා සඳහන් කරද්දී රුසියාවට එහි යෝජනාවට ශ්‍රී ලංකාවේ ඡන්දය නැහැ කියලා එරන්දි කෞශල්‍ය අද අරුණ පුවත්පතට වාර්තා කර සිටිනවා. ශ්‍රී ලංකාවේ ඡන්දය නැහැ. ශ්‍රී ලංකාවේ ඡන්දය විතරක් නෙවෙයි තවත් රටවල් 35ක් මේ විදිහට ඡන්දය දීමෙන් බැලකී සිටියා. ඒ බව වාර්තා කරනවා අරුණ පුවත්පත. රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ හෙලා දක්වමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට පසුගිය බදාදා ඉදිරිපත් කළ යෝජනාව සඳහා ශ්‍රී ලංකාව තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් බැලකී සිටියා. රුසියාව රාජතාන්ත්‍රිකව හුදකලා කිරීම අරමුණු කර ගනිමින් ගෙන ආ මේ යෝජනාවට සමාජික රටවල් 193න් පක්ෂව රටවල් 141ක් ඡන්දය භාවිත කළා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, පාකිස්තානය ඇතුළු රටවල් 35ක් ඡන්දය ප්‍රකාශ කරමින් වැළකී තිබුණා කියලා වාර්තා කර සිටිනවා. අද එරන්දි කෞශල්‍ය අරුණ පුවත්පතට අමතක කරන්න නරකයි. එක්සත් ජාතීන්ගේ මානවිකම් කවුන්සිලේදී ශ්‍රී ලංකාවට එරි යෝජනා එන අවස්ථාවේදී රුසියාව හැම විටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී හිටියා. බටහිරට විරුද්ධව ඇමරිකා එක්සත් ජනපදය ඊට පස්සේ බ්‍රිතාන්‍ය නෝර්වේ මේ ආදී රටවල් ගොන්නක් මේ ගොන්න හිටියා. ඒ සියල්ලන්ට එරෙහිව ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය පාවිච්චි කරපු රටක් තමයි රුසියාව. ඒ කාරණාව මතක් කරන්න ඕනේ. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම අපිට අනුමත කරන්න බැරි වුණත් මේ රටේ සාමාන්‍ය පුරවැසිය විදිහට අපිට හිතෙන කාරණාව ඒ ආක්‍රමණය වැරදි වුණත් අපිට අමතක කරන්න බෑ. ජාත්‍යන්තරයේ අපිට එලවා පහර දෙද්දි අපි තනි කල්ල පහර දෙද්දි අපේ පිටිපස්සෙන් හිටගත්ත දැවැන්තයන් අතරේ රුසියාව හිටි බව අමතක කරන්න නරකයි. යුද්ධය අස්සේ ලංකාව පුටින්ගේ නෑක් කිල්ලයි කියලාත් වාර්තා කරනවා. දසුන් රාජපක්ෂ තමයි මේ වාර්තාව අද මව්බිම් පුවත්පතට වාර්තා කර සිටින්නේ. ඒ අනුව දසුන් රාජපක්ෂ වාර්තා කරනවා මව්බිම පුවත්පතට ශ්‍රී ලංකා රජයේ රුසියාවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 300ක ණය පහසුකමක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. එම ණය පහසුකම ලබා ගැනීමට අදාළ කටයුතු සම්පාදනය කිරීම සඳහා හිටපු තානාපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් රාජතාන්ත්‍රික කමිටුවක්ද මුදල් අමාත්‍යාංශයේ දැනුම් දීමක් මතපත් කරලා තියෙනවා. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සිදු කරන අපනයන ආනයන ගනුදෙනු වලට අදාළව මේ ණය පහසුකම මෙරටට ලැබීමේ සම්භාවිතාව වැඩි බව එම ප්‍රධානියා සඳහන් කළා. මේ ණය පහසුකම යටතේ රුසියාවෙන් බොරතෙල්, ගෑස් සහ ගල් අඟුරු ආනයනය කිරීමට නියමිත බව තමයි සඳහන් කර සිටින්නේ. හැබැයි ගැටලුව වෙන්නේ රුසියාවට සම්බාධක පැනවුවොත් මොකද්ද වෙන තත්ත්වය කියන එක අනාගතයේදී තීරණය වෙයි. ඊළඟට දැන් මේකත් එක්කම අපිට රුසියාවේ ආක්‍රමණය, රුසියානු යුක්‍රේන යුද්ධය සම්බන්ධ පුවත් වාර්තා කරන්න පුළුවන්. ඒ අනුව යුක්‍රේනයේ ප්‍රධාන නගරයක් ප්‍රථම වතාවට රුසියානු හමුදාවන් අත්පත් කරගන්නවා. යුක්‍රේනයේ ප්‍රධාන නගරයක් පළමු වරට සම්පූර්ණයෙන්ම රුසියානු හමුදා අල්ලා ගනී. මේක රුසියානු හමුදා කියන ආකාරයට වැඩ කරන්නයි නගරාධිපතිගෙන් ඉල්ලීමක්. රුසියානු හමුදා කියන ආකාරයට වැඩ කරන්නයි නගරාධිපතිගෙන් ඉල්ලීමක්. ඒ නගරේ නගරාධිපතිවරයා ඉල්ලීමක් කරනවා. රුසියානු හමුදා පළමු වරට යුක්‍රේනයේ ප්‍රධාන නගරයක් සම්පූර්ණයෙන්ම තමන්ගේ පාලනයට අත්පත් කරගත කර්සන් නැමැති නගරය පිහිටල තිබෙන්නේ දකුණු යුක්‍රේනයේ. මේ කර්සන් නගරය උපායමාර්ගික වශයෙන් ඉතාමත්ම වැදගත් නගරයක්. මේ නගරය රුසියානුවන් අතර පත්වීමත් එක්කම ප්‍රධාන නාවික කඳුරක් පිහිටි ඔඩෙස්සා ප්‍රදේශය රුසියානු ප්‍රහාරයකට ලක්වීමේ වැඩි ඉඩකඩක් විවර වන බව තමයි යුද නිරීක්ෂකයන් පවසන්නේ. මේ වෙනකොට ඔවුන් පවසන ආකාරයට ඉදිරියේදී මේ ප්‍රදේශයට මුහුදෙන් ප්‍රහාර එල්ලීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. තවත් වරාය නගරයක් වන මරියුපෝල් 100 ගණනක් මිහිගිල්ල තියෙනවා කියලා වාර්තා කරනවා. මේකත් යුක්‍රේනයේ දකුණු දිගින් පිහිට ඇති නගරයක්. එතකොට කියව් අගනුවර වෙත තමයි රුසියානු හමුදා ගමන් කරමින් සිටින්නේ. කියව් නගරය බලා රුසියානු හමුදා කිලෝමීටර 40ක් දිග වාහන පෝලිමක්. සමාවෙන්න 40ක් දිග කිලෝමීටර නෙමේ 40ක් දිග යුද ටැංකි සහ සන්නද්ධ රථවලින් සමන්විත හිතන්න 40ක් කියලා කියන්නේ කොච්චරක් දුරක්ද කියලා. සාමාන්‍යයෙන් ගාල්ල ඉඳලා මාතර තංගල්ල හරියට විතර දුරයි. කල්පනා කරලා බලන්න කොච්චරක් දුර ආයුධ සන්නද්ධ රථ පෙළක්ද කියව් අගනුවර කිවි අගනුවර
වැටලීම සඳහා නැත්නම් කීව් අගනුවරේ බලය තහවුරු කර ගැනීම සඳහා රුසියානු හමුදා දියත් කළ තියෙන සටනේ බරපතලකම හිතා ගන්න පුළුවන්. කිලෝමීටර නෙවෙයි 70ක්ම 40ක් විතර දිග ආයුධ සන්නද්ධ රථ. කොහොමුණත් කීව් අගනුවරෙන් කිවි අගනුවරෙන් ප්‍රබල පෙපිරුම් සද්ද ඇහෙන්න පටන් අරගෙන තියෙනවා. යුක්‍රේන සහ රුසියාව අතර යුද ගැටුම් තවදුරටත් ඉදිරියට යමින් පැවති පසුබිමක ඊයේ මාධ්‍ය වාර්තා කර තිබෙන යුක්‍රේනයේ අගනුවර වන කීව් නගරයේ ප්‍රබල පෙපිරුම් හඬවල් ඇසෙමින් තිබූ බව. රාත්‍රිය අහසේ මේ පෙපිරුම් එළින් ආලෝකවත් වූ බවද මාධ්‍ය වාර්තා කරනවා. හැබැයි මේ පෙපිරුම් සිදුුනේ කවර ස්ථානවලද යන්න පිළිබඳව මේ වන විටත් අනාවරණ වී නැහැ. ඒවා තවදුරටත් වාර්තා වෙමින් තියෙනවා. ඊළඟට අද පුවත්පතත් යුක්‍රේන යුද්ධය පිළිබඳව වාර්තා කරනවා. අපේ පහරදීම් වලින් යුක්‍රේන සෙබළුන් 2870ක් මිය ගියා කියලා රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා කියනවා. අපේ පහරදීම් වලින් යුක්‍රේන සෙබළු 2870ක් මිය ගියා කියලා. ඊළඟට යුක්‍රේන ජනාධිපතිවරයා කියනවා අපේ ප්‍රතිප්‍රහාර වලින් රුසියානු සෙබළුන් 9000ක් මිය ගියා කියලා. හැබැයි අනෙක් පැත්තෙන් රුසියාව කියනවා තමන්ගේ හමුදා බටෙන් 498ක් තමයි මැරුණ කියලා. සිය හමුදා බටෙන් 498ක් යුද්ධයේදී යුක්‍රේනයේදී මිය ගිය බව රුසියාව පිළිගනී. කොහොමුණත් යුක්‍රේන සෙබළුන් 2870ක් ගැන කියනවා. ඊට පස්සේ රුසියානු සෙබළුන් 9000ක් කියලා කියනවා. 498ක් කියනවා. ගාණය මොකක් වුණත් ඊළඟට සිවිල් වැසියන් ගැන එහෙම බැලුවහම මේ ඉලක්කම් වලින් තරග කරන්නේ මනුස්ස ජීවිත පිළිබඳව. අද පුවත්පත වාර්තා කරන රුසියානු සෙබළුන් යුක්‍රේනයේ කර්සෝන් නගරයේ බලය අත්පත් කර ගනී කියන පුවතත් එක්කම කිව් කාර්කිව් සහ මරියුපෝල් නගර වෙත එල්ලවන ප්‍රහාරය තවදුරටත් දැඩිව පවතිනවා. ඊයේ කියන්නේ ඊයේ වෙද්දී යුද්ධය ආරම්භ වෙලා මේ යුක්‍රේන යුද්ධය ආරම්භ වෙලා දවස් 7යි. ඔබට පේනව නේද මේ ඡායාරූප? මේ අතරේ යුක්‍රේනයේ මිලියනයක් සරණාගතයන් ලෙස අසල්වැසි රටවලට මේ සිවසේ සිදු දරුණුතම සරණාගත අර්බුදයේ මේ වන ලකුණු කියලා අද පුවත්පතේ ඔය දකුණු පැත්තේ පහලින් වාර්තා කරන වාර්තාව. ඒකේ ඔබට පේනවා මේ සරණාගතයන්ගේ ජීවිත කියන්නේ මේ සමහරට තමන්ගේ ජීවිත කාලය තුළ ගොඩනගාගත්ත ගෙවල් දොරවල් යාන වාහන වතුපිටි රැකී රක්ෂා මේ සියල්ල අත්පත් කර දාලා අමතක කරලා දාලා නැත්නම් මේවා අහිමි වෙච්ච මිනිස්සු එක මොහොතෙන් සරණාගතයන් බවට පත් වෙනවා. බලන්න මේ බලු පැටියෙක් එක්ක තමන්ගේ සුරතලා එක්ක තනි වෙච්ච පුද්ගලයෙක් මේ මොකක් හරි තැනක පේන විදිහට නම් දුම්රිය අංගණයක එහෙම නැත්නම් දුම්රිය නැවතුමක තමයි මේ පේන්න තියෙන්නේ. ඒතකොට මේ දුම්රිය නැවතුම්පලේ යන්තම් එලාගත්ත බෙඩ්ෂීට් එකක සහ බෑග් කීපයක පුරවාගත්ත මලු කිහිපයකට තමන්ගේ සබ්බ සකල මනාවම සියලු සේසතම සීමා වෙලා තියෙනවා. මේ සියසේ සිදු දරුණුතම සරණාගත අර්බුදය මේක. රුසියානු හමුදාවන් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් ගත වූ කාල සීමාව තුළ යුක්‍රේන වැසියන් මිලියනයකට අධික සංඛ්‍යාවක් මේ තත්ත්වයට පත් වෙලා කියලා වාර්තා කරනවා. ඒකයි තියෙන කනගාටුව. ලෝකෙ කොහේ වුණත් සාමාන්‍ය මිනිසුන්ට වෙන ගැහැට පිළිබඳව කනගාටුවක් තියෙනවා. ඒ හදවත යුක්‍රේනද එහෙම නැත්නම් ඉතියෝපියාවද ශ්‍රී ලංකාවද උතුරේද දකුණේද කියලා ගැටලුවක් නැහැ. ඒ අතරේ රුසියානු බිලියනපතියන් සතු සුපිරි යාත්‍රා 5ක් යුරෝපයේ ඉඳලා මාලදීව්න්ට ඇවිල්ලා තියෙනවා. එක හේතුවක් තමයි රුසියාව සම්බාධක පැනවීම ධනවතුන්ට. යුක්‍රේනයේ ආක්‍රමණය හැම යුරෝපයේ රුසියානු ධනවතුන්ට පැනවූ සම්බාධක එක හේතුවක් කියලා සඳහන් කරන්නේ. ඒ අතරින් යාත්‍රා කිහිපයක් දැනටමත් මාලදීව්නේ නැංගුරමලා ඇති බවත් තවත් යාත්‍රා කිහිපයක් මැලේසියාව බලා යාත්‍රා කරමින් තිබෙන බවත් වාර්තා වෙනවා. ෆෝබ්ස් වෙබ් අඩවියේ සඳහන් කරන ආකාරයට ජර්මනියේ හැම්බර්ග් යාත්‍රාංගණයේ තිබූ රුසියාවේ ප්‍රමුඛතම බිලියනපතියෙක් වන අලිෂ උස්මානෝට අයිති දැවන්ත සුපිරි යාත්‍රාවක් ජර්මානු බලධාරීන් පසුගිය බදාදා තමන්ගේ බහරට ගත්තා. යුරෝපා සංගමය සමග පැවති සම්බාධක පැනවීමත් එක්කම රුසියානු බිලියනපතියන්ගේ ලැයිස්තුවේ මුලින්ම අල්ෂගේ නම තිබුණා. ඔහු රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුතින්ගේ සමීපතම කියන මතයත් එක්ක තමයි ජර්මනිය මේ පියවර ගති කියලා සඳහන් කර සිටින්නේ. අඩි 512ක් දිග යාත්‍රාවක් කියලා තමයි කියන්නේ. වටිනාකම ඩොලර් මිලියන 600ක් වෙනවා කියලාත් කියනවා. රුසියානු බිලියනපතියන් සතු සුපිරි යාත්‍රා 5ක් යුරෝපයේ සිට මාලදිවයිනට එයි. ඒ රුසියානු යුක්‍රේන අර්බුදයේ විවිධ පැති ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන හැටි තවත් පුවත් ගණනාවක් තියෙනවා. එහෙම බැලුවාම අපිට නැවත මතක් වෙන්නේ යුද්ධය නිම කිරීම කොයිතරම් සහනදායී සිතුවිල්ලක්ද කියලා. යුද්ධය ලංකාවේ අවුරුදු 30ක් තිස්සේ දිග්ගැස්සුණා. එතකොට ඒකට හේතුව මොකද්ද? ඒක ත්‍රස්වාදී අර්බුදයක්ද ජනවාදී ගැටලුවක්ද කියලා සාකච්ඡා මේසවල කතා කර හිටියා. කෝපිකෝප නිවෙනතුරු කතා කර හිටියා. හැබැයි ඒ ගැටලු වලට විසඳුම් ආර්ථික සමාජීය දේශපාලනික වශයෙන් මහා පුළුල් වෙන්න ඕනේ කතා කර හිටියා. හැබැයි විසඳුමක් තිබුණේ අවුරුදු 30ක් තිස්සේ. ඒක ත්‍රස්වාදී විදිහටත් ජනවර්ග අතර තියෙන සංහිඳියාව පිළිබඳ ගැටලු ඒ විදිහටත් හඳුනාගත්තා. එනවා ත්‍රස්වාදී ගැටලුවට මානුෂවාදී පිළිතුරක් දුන්නා. ඒක එහෙම කරපු නිසා
මේ විදිහට අපි ජීවත් වෙන. එහෙම නොවුනනම් මේ වසංගත කාලයක් ලෝකේ ක්‍රියාත්මක වෙද්දී හිතා ගන්න පුළුවන් යුද්ධකුත් තිබුණා නම් මොකද වෙන්නේ කියලා. පාස්කු දින තස්ස ප්‍රහාරයේ පූර්ව නඩු විභාගය මැයි 12 වෙනිදා ආරම්භ වෙයි කියලා දිනමිනු පුවත්පත අද වාර්තා කරනවා. දිනමිනු පුවත්පතේ මේ වාර්තාව රොෂාන් තුෂාරයි වාර්තා කර සිටිනේ. පාස්කු දින තස්ස ප්‍රහාරයේ එල්ල කිරීම සඳහා ආධාරණ ලබා දුන්නේ සැකයට බන්ධනාගාරගතව සිටින ත්‍රස්තවාදී සැකකරුවන් 25 දෙනාට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය මැයි 12 වෙනිදා ආරම්භ කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ දින නියම කළා කියලා අද දිනමිනු පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම ඊබ්‍රහීම් ඇතුළු පාස්කු විත්තිකරුවන් මැයි 12 රක්ෂිතයට කියලා වාර්තා කරනවා. KS උදය කුමාර් තමයි අද වාර්තා කරන්නේ අරුණ පුවත්පතට. මේ නම් කියද්දි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවල හිටපු මන්ත්‍රීවරුන්ගේ එහෙම නැත්නම් ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් අපේක්ෂාවෙන් හිටපු පුද්ගලයන් ගැන ඔබට මතක් වෙයි. ඊබ්‍රහීම් ඇතුළු පාස්කු විත්තිකරුවන් මැයි 12 වනතෙක් රක්ෂිතයට S උදය කුමාර් වාර්තා කරන්නේ නීතිපති හා සාකච්ඡා අසාර්ථක වුණොත් අපෙල්ලීම් ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කරනවා කියලත් වාර්තා කරනවා අද අරුණ පුවත්පත. ඊළඟට 70 වසරක ඉන්දුනීසියා ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සම්බන්ධතා ඉහළින් අගයමු සමරමු කියලා ඉන්දුනීසියානු තානාපතිනි හමු අවස්ථාවේදී ඇමති ඩලස් අලහප්පිරු මහත්මයා කරන ප්‍රකාශය වාර්තා කරනවා අද දිනමිනු පුවත්පත. ඒ වගේම ශ්‍රී ලංකාවේ COVID-19 එන්නත් කරන වැඩපිළිවෙල ලෝකෙටම ආදර්ශයක් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්රෝස් ඇඩ්නහම් සඳහන් කළා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන හමුණු අවස්ථාවේදී මේ බව සඳහන් කළේ COVID-19 රෝගය පාලනය කිරීමට ශ්‍රී ලංකාව අනුගමනය කළ වැඩපිළිවෙල ඉතාම සාර්ථක බවත් සංවිධානාත්මක එන්නත්කරණය මුළු ලෝකෙටම ආදර්ශයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්රෝස් ඇඩ්නහම් සඳහන් කළා. මේක ලෝකයටම හොඳ පාඩමක් කියලායි සඳහන් කර සිටින්නේ. අද ඒ පුවත අපි පුටා ගත්තේ මව්බිම පුවත්පතෙන්. ඊළඟට අපි යනවා ටිකක් විශේෂාංග පුවත් තියෙනවා. විශේෂාංග පුවත් කීපයක්. සුනකයන් 1500කට දිනපතා 3 වේලම කන්න දෙන සුනක ගෙදර. මේ පුවත අද පුවත්පත වාර්තා කරනවා. අද පුවත්පතෙන් අපි උපුටා ගන්නේ මේ පුවත. මේ කාලේ 1500ක් සුනකයින්ට කන්න දෙන එකත් කොච්චර ලොකු රාජකාරියක්ද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. මේ පුවත අද පුවත්පත වාර්තා කරනවා. අද පුවත්පතෙන් උපුටා දක්වන්න කැමතියි. ඒ අනුව ගාල්ල හබරාදුව ප්‍රදේශයේ තමයි තියෙන්නේ. වාර්තා කරන්නේ අද පුවත්පත 3 වේලම සුනකයන්ට කන්න දෙනවා ස්වේච්ඡා සංවිධානයක් විසින් ක්‍රියාත්මක කරන්නේ. ඒ බව අද වාර්තා කරන්නේ අද පුවත්පත. ඊළඟට මව්බිම් පුවත්පතට යනවා. මව්බිම් පුවත්පත වාර්තා කරන කාරණාවක් තියෙනවා. ඒ තමයි තමන්ගේ වියදමින්ගත් ඉඩමේ වැවක් තනන පරහිතකාමී බුද්ධ පුත්‍රයෙක් පිළිබඳව පුවත වාර්තා කරනවා අද මව්බිම පුවත්පත. ඒ අනුව 2015 ඉඳලා ලියුම් ලිව්වලු මේ වැඩේ කරගන්න රාජ්‍ය නිලධාරීන්ගෙන් උදව්පදව් දෙන්න කියලා. හැබැයි රාජ්‍ය නිලධාරීන්ගෙන් ලියුම් ලිව්වා ගිහිල්ලා හම්බුණා මේ හාමුදුරුවන්ට උත්තරයක් ආවේ නැහැ. හැමදාම ලියුම් හමස් පෙට්ටියේ. ඒ වුණාට කොහොම හරි තමන්ගේ වියදමින් දානපතියන්ගේ උදව් අරගෙන තමන්ගේ තිබිච්ච සමහර දීපල ආදියත් විකුණලා මේ මුදල හොයාගත්ත කියලා වාර්තා කරන්නේ. අද කැලණියේ කුසුම් S හැන්නදි තමයි වාර්තා කරන්නේ. ඒ අනුව බෝහෙට්ටියේ ආනන්ද හාමුදුරුවෝ නමින් කාතරත් ප්‍රසිද්ධ උන්වහන්සේ බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් මේ වැව සකස් කිරීමේ මූලික පියවර මේ වෙනටත් ආරම්භ කළා තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ බුලුගහගොඩ ග්‍රාමයේ කොළඹ නුවර ප්‍රධාන දුම්රිය මාර්ගයට මුහුණලා ඉදිවන අලංකාර වැවක් සියසින්ම දැක ගැනීමේ වාසනාව ඔබට උදා වෙනවා කියලා කියනවා. ඊළඟට මුණහන්සේ සඳහන් කරනවා සර්ව ආගමික සමගියට මේ කටයුත්ත හේතුවක් වෙයි. මේ වැවට සම්බන්ධ වෙනවා කැකුණගහ ඇල වැසි ජලයෙන් වගේම කැකුණගහ ඇලේ වතුරත් වැට ගලාගෙන එනවා. ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්මට අනුව රටට විදේශ විනිමය ලබා ගැනීමට අපි සංචාරක කර්මාන්තය දියුණු කළ යුතුයි. මගේ අත්දැකීමේ හැටියට විදේශ සංචාරකයන් ඉතාමත්ම කැමති ශාරීරික ව්‍යායාමයක් ලෙස ඇවිදීමේ කටයුත්තට. ඉතින් මේ ඇවිදින මන්තිරු ඉතා කෙටි කලකින් දෙස් විදේශ ජනතාව අතර ජනප්‍රිය වෙවි කියලා උන්වහන්සේ සඳහන් කරනවා. තමන්ගේ වියදමින්ගත් ඉඩමේ වැවක් තනන පරහිතකාමී බුද්ධ පුත්‍රයෙක් කියන ලිපිය අපි උපුටා ගත්තේ අද මව්බිම පුවත්පතේ. ඊළඟට කලා සංස්කෘතික ජීවිතය නැවත වතාවක් ලියලන්න පටන් අරගෙන තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පැසසුමට ලක් වෙනවා ලංකාවේ එන්නත් කරන වැඩපිළිවෙල. එන්නත් කරන වැඩපිළිවෙලේ සාර්ථකත්වය නිසා තමයි මේ සංස්කෘතික ජීවිතය සඳහා නාට්‍යයක් බලන්න, චිත්‍රපටයක් බලන්න එහෙම ඉඩකඩ ලැබෙන. රාජ්‍ය නාට්‍යවල පැවැත්වෙන අපි ඒක හැමදාම මතක් කරනවා. අතුරු සිදුරු නැතුව ඒ කියන්නේ ආසන සියල්ල පිරෙන්න එල්ෆිල්ම්ස් රන් අගහරට සෙනග එනවා. මෙහෙම එන්න බියසක නැති වුණේ එන්නත් කරණින් රට ආරක්ෂා වෙච්ච නිසා. තරුණ නිර්මාණකරුවෙක් තරණ සීගිරි ඔපෙරාව කරනවා
තරුණ නිර්මාණකරුවෙක්ගේ තරණයක් මේ තරණ සීගිරි ඔපෙරාව මාර්තු 12 වනදා මීරිගම යොවුන් නිකේතනයේදී ශ්‍රී ලංකීය උරුමය ඉතිහාසය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව එළි දැක්වෙන තරණ සීගිරි ඔපෙරාව මාර්තු 12 වනදා මීරිගම යොවුන් නිකේතන රංගශාලාවේදී හවස 3:30ට සහ රාත්‍රී 4ට ප්‍රදර්ශනය කරනවා. සාගර විජේසිංහ මියස නිර්මාණය සහ අධ්‍යක්ෂණය කළ තරණ සීගිරි ඔපෙරාව පිටපත් රචනය අජිත් ක්‍රිෂාන්ත ද සේරම්. ශ්‍රී ලංකේ වේදිකාවට ඔපෙරා කලාව හඳුනා දීමට පුරවගාමී වුණේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්. දශක දෙකකට ආසන්න කාලයකට පසුව තරණ සීගිරි සාගර විජේසිංහ ඇතුළු ඔපෙරාද සිලෝන් කණ්ඩායම විසින් ඔපෙරා කලාවේ පුනරුදය උදෙසා සිදු කළ සමගයේ ප්‍රසාදයේ හිමියුතු නිර්මාණයක්. සබුදි ලක්මාලි, නිහාරි වික්‍රමාරච්චි, සුනිල් තිලකරත්න, ජයනාත් බණ්ඩාර, නිලුකා නිහාරි, මනිෂා විජේසිංහ ඇතුළු ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් රැසක් මේ නිර්මාණයට දායක වෙනවා. බොහෝ දෙනෙක් ජීවිත අත්තරල ඉන්න මොහොතක එම නැත්නම් වියහියදම් ගැන හිතලා බොහෝ නිර්මාණ කටයුතු වලින් ඈත් වෙලා ඉන්න මොහොතක ඔපෙරාවක් නිෂ්පාදනය කරන්න ගත්ත ඒ උඩුගම්බලා පේන ගමනට දිරියක් විදිහට තමයි තරණ සීගිරි ඔපෙරාව නිර්මාණය කරපු ඒ කණ්ඩායමට ඔපෙරාද සිලෝන් කණ්ඩායමට සාගර විජේසිංහ ඇතුළු කණ්ඩායමට අපිට දෙන්න පුළුවන් වචනේ උදව්ව සහ ගුවන් අවකාශය වෙන් කරන්නේ පත්තරමේන්තුව ITN එක ස්වාධීන රූපවාහිනිය ජාතික මාධ්‍යයක් විදිහට ඒ වගකීම ඉටු කරන්න පුළුවන් හැම අවස්ථාවෙදිම ඉටු කරන හැම තත්පරයකදීම. ඒ නිසායි තරණ සීගිරි ඔපෙරාව අනිත් එක පෙන්වන්නේ මීරිගම යොවුන් නිකේතනයේදී මීට කලින් කොළඹදී පෙන්වුවා යන්න බලන්න දිරිගන්වන්න ඒ ඔබේ ප්‍රදේශයේ කලාකරුවෙක්. ඊළඟට ජාතික සිනමා ප්‍රඥප්තියක් පිළිබඳ එහෙම නැත්නම් ජාතික සිනමා ප්‍රතිපත්තිය එළිදකි. දැන් ඉතින් බලමු. රාජ්‍ය සිනමා උපදේශක සභාවේ සභාපති ගාමිණී වේරගම මහත්මයා කරන ප්‍රකාශයක් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ කලා මණ්ඩලයට ඇති රාජ්‍ය සිනමා උපදේශක සභාව මගින් මෙරට සිනමා වෙනුවෙන් සිනමා ජාතික ප්‍රතිපත්තියක් සකසා ඇති අතර එය වෙනුවෙන් එය පසුගියදා සිනමා විශේෂ අමාත්‍යවරයා වගේම අග්‍රාමාත්‍යවරයා වන මහින්ද රාජපක්ෂ මහත්මයාට අරලියගහ මන්දිරයේදී පිරිනැමුවා. සිනමා ජාතික ප්‍රතිපත්තියක් අපට මොකටද? මෙවැනි දෙයක් සිදු කළේ කුමක්ද? කුමන අරමුණක් වෙනුවෙන්ද? මේ තවත් එක් වාර්තාවක් පමණක් යන්න පිළිබඳව රාජ්‍ය සිනමා උපදේශක සභාවේ සභාපති ගාමිණී වේරගම මහත්මයා සඳහන් කරනවා අදහස් දක්වනවා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ඉල්ලීම මත තමයි මේ කටයුත්ත කළේ. මේ මොහොතේ සිනමාව පිළිබඳ තිබෙන ප්‍රශ්න ගැන හොඳින් හදාරලා අවුරුදු 75ක දේශීය කතානාද සිනමාවේ හොඳ නරක විමසලා එතෙක් මෙතෙක් පළ වූ සියලුම කොමිෂන් සභා වාර්තා හොඳින් පරිශීලනය කළා තමයි අපි මේ ප්‍රතිපත්තිය හැදුවේ. මේක නව දැක්මක්, නව සැලැස්මක්. අනාගතය ගැන සලකා බලා නූතන තාක්ෂණයේ ස්වභාවයත් භාවිත කරමින් ක්‍රියාත්මක කිරීමට හදපු සැලැස්මක් ලෙසයි අපි ඉදිරිපත් කරන්නේ. අපේ මූලික දැක්ම තමයි මැදිහත් වීමේ බලතල සහිත නියාමන අධිකාරියක් දෙවැන්න නිදහස් කිරීම චිත්‍රපට සංස්ථා පනත යටතේත් නීති රීති මගින් දැන් සිනමාව ගෙනියන්න බැරි බව පේන කාරණයක්. අපි උත්සාහ කරන්නේ සියලු දෙනාටම යහපත් තත්ත්වයක් ඇතිවන සිනමා කර්මාන්තයක් ඇතිවීම. දැන් ඉතින් බලමු. බලාගෙන ඉමු. ඊළඟට ශ්‍රී ලංකාව අද 300 වෙනි ටෙස්ට් තරඟයට සහභාගී වෙනවා. කඩුළු වැක්කීමේ අත්තාවරණයේ චන්දිමාල්ගෙන් දික්වැල්ලට ලැබෙයි කියලා විශ්වාස කරන්නේ අපිට තරඟාවලිය ජය ගැනීමට අවශ්‍ය සැලසුම තියෙනවා. සැලසුම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. ඒ වගේම පහුගියදා ආබාධිත වෙච්ච ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සංචාරයට එකතු වී ගමිත දෙනිපිටිය වාර්තා කරනවා සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරඟ දෙකකින් ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය අද ආරම්භ වීමට නියමිතයි. අද තරඟය ආරම්භ වෙන මොහොතේ ඉඳලා තරඟය බලන්න පුළුවන්. ස්වාධීන රූපවාහිනිය මේ තරඟාවලිය විකාශය කිරීමේ එකම වගකියුත්තා බවට පත් වෙනවා. නිල අයිතිකරු බවට පත් වෙනවා ශ්‍රී ලංකාවේ. ලංකාවේ ඕනම තැනක ඉඳලා හරියට නිකන් ඉන්දියාව පෙන්වන මැච් එක වීදුරුවකින් මෙහා පැත්තේ ඉඳලා බලනවා වගේ ඉතාම පැහැදිලිව බලන්න පුළුවන් කියන කාරණාව අපි නිතර කියනවා. ඒ අනුව අද දවසේ 300 වෙනි ටෙස්ට් තරඟයට ශ්‍රී ලංකාව සහභාගී වෙනවා. ඒ තරඟය ජයග්‍රහණය කිරීමේ සුබ පැතුම් එක්කම වාර්තා කරන්නේ අපි. එහෙම නැත්නම් ඒ තරඟය ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තු එක්කම තරඟය නරඹන්න ආරාධනා කරනවා. පොලාගේ ලියවිල්ල කියවන්න ලෑස්ති ඉන්දික පොල්කොටුව තමයි පොලාගේ ලියවිල්ල ලියන්නේ. අද හරියින් මනුෂ්‍ය චරිත පුම්බන්න මානව හිමිකම් ගියාද කියලා තමයි ප්‍රශ්න කරන්නේ. ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ 49 වෙනි සැසිවාරයේ මේ දිනවල පැවැත්වෙනවා. මෙවර මානව හිමිකම් සැසියට GL පිරිස් විදේශ අමාත්‍යවරයා ඇතුළු විදේශ දූත පිරිස රජය නියෝජනය කරන අය ගියා. එහෙම අයිතියක් ඒගොල්ලන්ට තියෙනවා. අපේ රටේ තිබුණු සෑම විපක්ෂයක්ම ආණ්ඩුවට වගකීමදී මගහැරියා. ඒ
එහෙම මගහැරියා නම් ඒකේ ඒ තරම්ම ගණන් ගන්න දෙයක් නෙවෙයි. හැබැයි ගොඩක් වෙලාවට ඒ අය කලේ රට අසීරු වෙන වෙලාවල් බලලා බොරදියේ මාළු බාන එක. හැබැයි මේ බොරදියේ මාළු බාන වෙලාවක් නෙවෙයි. ව්‍යසනයේ මැද මුළු ලෝකයේම අසීරුතාවට පත් වුණු වෙලාවේ රට වෙනුවෙන් ඒ අය තමන්ගේ යුතුකම හරියට කරන්න ඕනේ. එහෙම කළොත් ජනතාව හරියන්නට හරියටම සලකාවි. එහෙම නැතුව රටේ ජනතාවගේ ප්‍රශ්න අමතක කරන එක එක චරිතවලට සලකන්න යනවා නම් මෙහෙම ගියොත් ජනතාව ඒකටත් හරියට සලකාවි කියලායි සඳහන් කරන ඉන්දික පොල්කොටුවල්. ඒ වගේම ඊයේ මව්බිම් පුවත්පතේ මේඝනාද නැමැති ලියුම්කරුවා ලිපියක් ලියමින් සඳහන් කර සිටියේ ඇත්තටම උවමනාවක් ඔවුන්ට තියෙනවද රංජන් රාමනායකව එළියට ගන්න ඇත්තටම උවමනාවක් තියෙනවද එහෙම නැතුව මේ මොහොතේදී වෙන රංගනයක්ද මේ කරන්නේ ජිනීවා යන්න තරම ජිනීවා යන්නේ ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකට එරෙහිවද ගතු කියන්නද ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ තීන්දුව දෙන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්. ඒකට ඒ දෙන පූර්වාදර්ශය කුමක්ද කියන එක ඊයේ මව්බිම් පුවත්පතත් ප්‍රශ්න කර සිටියා. ඊළඟට එහෙම ප්‍රශ්න කර සිටියා කතාවලින් පස්සේ අපි ගොඩාක් වචන වලින් පාවිච්චි කරන දේවල් කාටුන් නිර්මාණ ශිල්පීන්ට තමන්ගේ රේඛා දෙක තුනකින් කියන්න පුළුවන්. දේශපාලන කාටුනේට පනතුණු කොලට් පිළිබඳව අද බන්දුල ගුණරත්න ලිපියක් ලියනවා ඒ දිනමිනු පුවත්පතේ දේශවංශයට. අනුකරණ චිත්‍ර සම්ප්‍රදාය ඇති වහල් බැමි කඩා තමාට අවශ්‍ය ලෙසින් නිදහස්ව අදහස් ප්‍රකාශ කිරීමට කාටුන් ශිල්පියෙකුට පුළුවන්. යම් පුද්ගලයෙකුට ස්වභාවයෙන් උරුමකොට දී ඇති ලක්ෂණ ඉස්මතු කොට ඒවා යම්තාක් උලුප්පා දක්වමින් විකෘති කොට චිත්‍රයක් ගොඩනගන්නේ නම් ඒවා කැරිකේචර් කියලා තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ නිකන් දැන් මාව ගත්තොත් මගේ කණ්ණාඩි දෙක ඒක ටිකක් උලුප්පලා ගත්ත නහය නම් ටිකක් දිගට වගේ පෙන්නේ නහය ටිකක් දිගට ඇදලා ඒක තමයි කැරිකේචර් කියලා කියන්නේ. ඒ අනුව මේ කලාව හඳුන්වා දෙන්නේ විලියම් හෝගත්. ඒ කියන්නේ 1697 1746 වගේ කාලෙක. මේ ශිල්පය යම් අදහසක් නිරවුල්ව සැනකින් දකින්නාගේ සිත් ඇත ගන්නාසුළු අත්දැකීමක් ඉදිරිපත් කිරීමට එම චිත්‍රවලට හැකියා මැනවින් හඳුනාගත් හෝගත් එදා එංගලන්ත සමාජයේ අප්‍රසන්න සිදුවීම් ලෙස කැරිකේචර් චිත්‍ර මගින් විවේචනය කළා. එංගලන්ත සමාජයේ ඒ කාලේ තිබිච්ච අප්‍රසන්න සිදුවීම් කැරිකේචර් චිත්‍ර මගින් විවේචනයට ලක් කළා. එබැවින් එම චිත්‍ර ශිල්පීය එහෙම නැත්නම් එම චිත්‍ර ශෛලිය කාටුන් නමින් ලොවට හඳුන්වා දුන්නේ ඔහු බව පිළිගන්නවා. ලංකාවට නිදහස ලැබීමට පෙර මෙරට එවන් කැරිකේචර් කාටුන් චිත්‍ර කලාවක් තිබුණ බවට පැහැදිලි සාධක නොමැති නමුත් 1947ට කලින් ටයිම්ස් ඔෆ් සිලෝන් පත්‍රයේ ඔස්ට්‍රේලියානු ජාතික ශිලින් නැමැති දේශපාලන කාටුන් ශිල්පියෙක් සේවය කළ බව කියවෙනවා. මෙරට නිදහස ලැබුණු පසු පුවත්පත් කලාව මේකේ දේශපාලන කාටුන් කලාව ලංකාවේ පුවත්පත් කලාවට හඳුන්වා දුන් ශිල්පියා ලෙස වඩාත් ජනප්‍රිය නාමයක් හිමි කරගන්නේ ඕබ්‍රි කොලට්. ඒ අනුව ඔහු පිළිබඳව තමයි අද ලියවෙන්නේ 1921 ජූලි මාසයේ 26 වෙනිදා කොළඹදී උපන් ඕබ්‍රි කොලට් අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් පාසල් අවදියෙන් පසු රාජකීය විදුහලේ චිත්‍රකලා බහර ආචාර්යවරයා ලෙස ඔහු සේවය කළා. එහි සිටියදීම ඔහු ඇඳි කාටුන් චිත්‍ර පුවත්පත් වලට යොමු කළා. 1946 දී ඔහුගේ කාටුන් චිත්‍ර ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතේ පළ වුණා කියලා බන්දුල ගුණරත්න සඳහන් කරනවා. ඒ වගේම තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් ඔහුගේ එතුමන්ගේ පොතක ලියනවා SD ප්‍රනාන්දු කියන කාටුන් ශිල්පියා ලංකාවේ පුවත්පත් කලාවට කාටුන් ශිල්පය හඳුන්වා දුන්නා කියලා. දිනවිලු පුවත්පතේ පොකට් කාටුන් එකෙන් පටන් ගමු. අපි කොලට් ඕබ්‍රි කොලට් ගැන තමයි විරාමයට කලින් කිව්වේ. කාටුන් දේශපාලන කාටුන් ලංකාවට හඳුන්වා දෙන්නේ ඔහු කියලා සඳහන්වත් එක්ක අංජනගේ කාටුන් එක. මොලේ කලඳක් තියෙන කෙනෙක් මේ වෙලාවේ වර්ජනය කරන්නේ නැහැ කියලා මුරුත් එට්ටුවේ හිමියන් කියනවා. මේ තමයි හොඳම වෙලාව කියලා වර්ජකව හිතනවා ඇති. කොහොම හරි ජනතාවගෙන දවස් 10ක් ඉඳලා වර්ජනයේ తాවකාලිකවත් හිටුවා කියලා සඳහනක් අද වාර්තා කළා. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත මේ දවස්වල ඉන්ධන පිරවුම්හල් වල අත්‍යවශ්‍ය මොනවද කියන්න සර්? ඔන්න සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක්. මේ දවස්වල ඉන්ධන පිරවුම්හල් වලට අත්‍යවශ්‍ය මොනවද? තෙල් නේද බං? නෑ සර්, පොලිසිය. ඉන්ධන පිරවුම්හල් වලට මේ දවස්වල ඕනම දේ තමයි තෙල් නෙවෙයි පොලිසිය. ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් පොකට් කාටුන් එක ජනාධිපතිතුමා මෙදිහත් වෙලා තෙල් ප්‍රශ්න විසඳුවාලු. ඇමතිවරු පව් කියලාත් හිතෙනවා බං. MD විරත්නගේ මර්සිපාල පොකට් කාටුන් එක. මහා බැංකුව අධිපති කියනවා මහා බැංකුවට ඩොලර් මවන්න බැරිලු. ඔව් ඉතින් මවන්න ඕනේ. ඩොලර් හිඟයක් නැහනේ. ඩොලර් උණ තරම් තියනවා කිව්වනේ. ඕකයි තත්ත්වය. ගම්මන් පිළ විමල් දෙන්නා බිමට වැටි
ගැලවී ගිහිල්ලා ඉන්නේ ඇමති පටි දැකලා සුසිල් ඒකෙන් රත් වෙනම තැටි කිරිබත් කවන්නට ගේ දොර කොඩම සිටි අනුරාධ හිරිපිටිය එහෙම කියද්දී විදුරාබේ නායක පබඳිනවා දවසේ 14 මුළු රට වැරදි මග යන අයුරු දැක හරි මග කියයි පිල් 11 සෙට් එක ගම්මන්පිලගේ විමලගේ ඇමති ධූර දෙක හොරුගෙන ගිය වගේ ඊයේම මග රැක හොරු අරගෙන ගියා වගේ කියලා කියන විදුරාබේ නායක ඊළඟට රාජ්‍ය නාට්‍ය උළෙල පැවැත්වෙන මේ සියල්ල නාටකීයයි ගැටුමක් නැති තැන නාට්‍යයක් නැහැ. ඒක දේශපාලනටත් එහෙමම තමයි. රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටේ සඳහා තේරුණු The Diary of Anne Frank. Anne Frank මේ ලෝක යුද්ධයේ තවත් අතුරු කතාවක් තමයි අපිට ඇහෙන දෙවන ලෝක යුද්ධේ. ඇන් ෆ්‍රැන්ක්ගේ දිනපොත රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටේ සඳහා තේරුණු නාට්‍ය අතර එම් සෆීර් විසින් අධ්‍යක්ෂණය කරන The Diary of Anne Frank අද ඊට පස්සේ හෙට තියෙන Untouched සුජීව පතිනිසේකරගේ ඊළඟට අසංක සායක්කාරගේ ඌරෝ අතර පෝක් අවසාන දිගු නාට්‍ය ඒ අවස 6:30ට මුල් නාට්‍ය දෙක අදයි හෙටයි පෙන්වන්නේ එල්ෆින්ස්ටන් රඟහලේ ඊට පස්සේ ඌරෝ අතර පෝක් නාට්‍ය රාජ්‍ය නාට්‍ය උළෙලේ පෙන්වන්නේ තව රඟහලේදී ඉරිදා හවස 6:30ට ඒ යුතුයකමත් අපි ඉෂ්ට කළා. ඉන් පස්සේ සූදානම් නික්මෙන්න. වෙලාවට නික්මෙන එකත් යුතුයකමක්. ආයුබෝවන්.